දුර පුතාට සුබ සන්ධ්‍යාවක්. දුර පුතාලට අපි අද ගණන් පන්ති පටන් ගන්නවා. අපි ඊයේ පටන් කතා කරපු තැන ඉවර කරපු තැනින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන පොඩ්ඩක් ඊයේ කතා කරපු තැන කතා කරොත් අපි දෙකේ පාදි සංඛ්‍යා කියන එක ගණක රාමුවකින් දැක්වුවොත් ඒ දුර පුතාලා කලින් පන්තිවලදී 10 පාදි සංඛ්‍යා කියන ඒවා 10 පාදේ සංඛ්‍යා කියන ඒවා ඒ ගණක රාමුවකින් දක්වන ආකාරය පිළිබඳව ඉගෙනගෙන තියෙනවා. දෙකේ පාදී ඒ දැනුම භාවිතා කරලා දෙකේ පාදි සංඛ්‍යා ගණක රාමුවකින් දක්වන ආකාරය ගැන බැලුවොත් එහෙම දෙකේ පාදයට කොට අපි ඒ කලින් ඒ ඉගෙන ගත්තු ඒ දැනුම භාවිතා කරලා ලිව්වොත් එහෙම දෙකේ බිඳුව කියන ස්ථානයේ තියෙනවා දෙකේ එක කියන ස්ථානය දෙකේ දෙක කියන ස්ථානය දෙකේ තුන කියන ස්ථානය. එතකොට මේ අවස්ථාවේදී එතකොට ඒ අපි 10 පාදෙදී 10 බිඳුව 10 1 10 2 10 3 කියන ස්ථාන දෙකේ තුන කියන ස්ථානයේ මේ අවස්ථාවේදී එතකොට කලින් අපි පොඩි පන්තිවලදී ඉගෙන ගත්ත අවස්ථාවේදී අපි කතා කරේ 10 පාදි සංඛ්‍යා. ඒක නිසා අපිට 10 ඒ බිඳුව 10 1 10 2 10 3 ඒ කියන ස්ථාන තමයි අපි කතා කරේ ගණක රාමුවේ. මේ අවස්ථාවේදී අපි කතා කරන්නේ දෙකේ පාදි සංඛ්‍යා ගැන කතා කරන්නේ. එතකොට දෙකේ පාදි සංඛ්‍යා ඒක නිසා දෙකේ බිඳුව දෙකේ එක දෙකේ දෙක දෙකේ තුන කියන ස්ථාන තමයි අපිට ලැබෙන්නේ. ඒ කියන්නේ අපි ඒක සුළු කරොත් එහෙම දෙකේ බිඳුව ඕනම සංඛ්‍යාවක බිඳුව කියලා කියන්නේ එක කියන එක. දෙකේ එක කියන්නේ දෙකේ පළවෙනි බලය කියන්නේ එතකොට දෙකයි කියන එක. දෙකේ දෙක කියන්නේ දෙක වැඩි කිරීම දෙක කියන එක. ඒ කියන්නේ හතරයි. දෙකේ තුන කියන්නේ දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක. ඒ කියන්නේ 8යි. ඕනම සංඛ්‍යාවක් මේක දෙකෙන් වැඩි කරාම තමයි ඊළඟ සංඛ්‍යාව ලැබෙන්නේ. එතකොට එක දෙකෙන් වැඩි කරාම 2යි 2 දෙකෙන් වැඩි කරාම 4යි 4 දෙකෙන් වැඩි කරාම 8යි. එතකොට එහෙමත් අපිට පුළුවන් මේක මතක තියාගන්න. අපි 10 පාද සංඛ්‍යා කියන එක ඒ ගුණ කරනකොට අපි ගණක රාමුවක දක්වනකොට ඒ මුලින් ඒ දකුණු අත පැත්තේ මුලින් පටන් ගන්න තියෙන සංඛ්‍යාව ඒක දෙකේ 10 බිඳුව ඒ කියන්නේ 1 කියලා කතා කරා. ඊට පස්සේ 10 ගුණාකාර වලින් එතකොට 1 වැඩි කිරීම 10 10යි 10 වැඩි කිරීම 10 100යි 100 වැඩි කිරීම 10 1000යි කියන අපි එහෙම තමයි ගණක රාමුවේ දැක්වේ. මේ අවස්ථාවේදී අපි දක්වන්නේ දෙකේ පාදි සංඛ්‍යා. එතකොට දෙකේ පාදි සංඛ්‍යා නම් මුලින්ම මේ අවස්ථාවේදී එකෙන් පටන් ගන්නෙ. ඊට පස්සේ දෙකේ ගුණාකාර වලින් තමයි ඒ ඊළඟ පදය හැදෙන්නේ. ඊළඟ ස්ථානය හැදෙන්නේ එතකොට දෙකේ ගුණාකාර වලින්. එතකොට එක නම් 2යි 2 ඊළඟට 4යි 4 ඊළඟට 8යි කියන අවස්ථාව තමයි අපිට ලැබෙන්නේ. ඒ වගේම අපි දෙකේ පාදි සංඛ්‍යා ගැන කතා කරා. අපි දූල පුතාලා ඒක පොඩ්ඩක් මතක් කරගන්න. දෙකේ පාදි සංඛ්‍යා කියන එකේදී පවතින පුළුවන් අවස්ථා තියෙන්නේ දෙකයි. මම කලින් කතා කරා අපි ස්විච් එකක් මේක ඕප් කියන අවස්ථාව. එතකොට ඕප් කියන අවස්ථාව මේක බිඳුව කියලා අපි කතා කරා. ඒ වගේම ස්විච් එකක් මේ අවස්ථාව ඊළඟට ස්විච් එකක් ඕන් කියන අවස්ථාව මේක එක කියලා අපි කතා කරා. එතකොට මේ අවස්ථාව අපි කතා කරේ එතකොට ඕන් කියන අවස්ථාවයි ඕප් කියන අවස්ථාවයි. මේ අවස්ථා දෙක පමණයි. එතකොට මේ අවස්ථා දෙක පමණයි දෙකේ පාදි සංඛ්‍යා එතකොට වල තියෙන්නේ. ඒකේ දූල පුතාලා මේකෙන් බිඳුව කියන සංඛ්‍යාව හොඳින් බලන්න. එතකොට බිඳුව කියන එක අපි ගණක රාමුවක දක්වන්නේ කොහොමද? ගණක රාමුවේ කිසිම ඒ බෝලයක් දාන්න නැහැ කියන එකෙන් තමයි අපි දක්වන්නේ. එතකොට ගණක රාමුවක දෙකේ පාදි සංඛ්‍යාවක් නිරූපණය කරනකොට ඒ ගණක රාමුවේ තියෙන්න පුළුවන් බෝල එකයි උපරිම. ඒක තමයි මෙතන මේ දක්වලා තියෙන. එතකොට මේක විතරයි තියෙන්න පුළුවන් මේ අවස්ථාව විතරයි. මොකද බිඳුව කියලා කියන්නේ බෝලයක් දාන්නේ නැහැ කියන අවස්ථාව. එතකොට ගණක රාමුවක් දෙකේ පාදයේ එතකොට සංඛ්‍යා වලින් ගණක රාමුවක් ඇන්දොත් එහෙම එතකොට 1 කියන එක 2 කියන එක 4 කියන එක
අට කියන එක ඕනනම් 16 කියන එක ඕනනම් එහෙම දක්වන්න පුළුවන්. එතකොට මේ ස්ථානයකට එක ස්ථානයකට එන්න පුළුවන් උපරිම බෝල ගාන කීයද? 1යි. දෙකක් තියෙන්න බෑ කවදාවත් ඒක මතක තියාගන්න. මොකද ස්විච් එකක් on off කියන එක off කියන එක බිඳුව කියලා අපි කතා කරා. බිඳුව කියන එක ඝනක රාමුවකින් දක්වන්නේ කිසිම දෙයක් දාන්නේ නැති අවස්ථාවේ. ඒ කියන්නේ බෝල නැති අවස්ථාවෙන් තමයි අපි ඝනක රාමුවක ඒ බිඳුව කියන එක පෙන්눔 කරන්නේ. එතකොට දූල පුතාලට ඒ ඝනක රාමුවේ එක ස්ථානයක් හිස් නම් ඒකෙන් පෙන්눔 කරන්නේ බිඳුව කියන අවස්ථාව. එක බෝලයක් තියෙනවා නම් එක කියන අවස්ථාව ඊට වඩා අවස්ථා නැහැ. එතකොට බෝලයක් තියෙනවද? එතකොට බෝලයක් තියෙනවද නැද්ද කියන අවස්ථාව විතරයි තියෙන්න පුළුවන්. එතකොට අපි මේ කලින් කරපු කොටස මතක් කිරීමක් සිද්ධ කරේ අපි දෙකේ පාදි සංඛ්‍යා කියන එක ඒක ස්විච් එකක on off කියන අවස්ථාව තමයි මේ දෙකේ පාදි සංඛ්‍යාවලින් පෙන්눔 කරන්න කියන එක තමයි කතා කරේ. එතකොට මේ ස්විච් එකක on off කියන අවස්ථාව තමයි අපි දෙකේ පාදි සංඛ්‍යාවලින් කතා කරන්න කියලා කතා කරා. එතකොට ඒකෙදි off කියන අවස්ථාව එතකොට ඒක බිඳුව කියලා කතා කරා. on කියන අවස්ථාව එක කියලා කතා කරා. එතකොට අපි ඝනක රාමුවකින් මේක දැක්කොත් එහෙම හැම අවස්ථාවේ ඒ ඝනක රාමුව පටන් ගන්න එක කියන ස්ථානෙන්. එතකොට හැම වෙලාවෙම දෙකේ පාදේ නම් දෙකෙන් වැඩි වෙනවා. එතකොට දෙකෙන් වැඩි වුණාම දෙක කියන එක දෙක දෙකෙන් වැඩි වුණාම 4 කියන 4 දෙකෙන් වැඩි වුණාම 8 8 දෙකෙන් වැඩි වුණාම 16. එතකොට මෙම අවස්ථාවේදී එතකොට මේ දූල පුතාලට පේන ආකාරයට එතකොට මේ දෙකේ පාදි සංඛ්‍යාවක් නම් එතකොට තියෙන්න පුළුවන් බිඳුවයි 1යි කියන අවස්ථාව විතරයි. අපි බිඳුව කියන එක ඝනක රාමුවකින් පෙන්වන්නේ ඒකේ බෝලයක් දාන්නේ නැහැ කියන අවස්ථාවෙන් තමයි බිඳුව කියන එක පෙන්වන්නේ. අපි එක කියන අවස්ථාව පෙන්වන්නේ එක බෝලයක් දාන අවස්ථාව. එතකොට මේ අවස්ථාවේදී දෙකේ පාදි ඝනක රාමුවක තියෙන්න පුළුවන් උපරිම බෝල ගාන කීයද? 1යි. මොකද බිඳුව කියන අවස්ථාවයි එක කියන අවස්ථාවයි විතරයි දෙකේ පාදි තියෙන්නේ. බිඳුව එහෙම නැත්නම් එක. ඒ කියන්නේ ස්විච් එක off ද on ද කියන අවස්ථා දෙක විතරයි තියෙන්න පුළුවන්. එතකොට off කියන අවස්ථාව ඒ කියන්නේ ස්විච් එකක් off කරලා තියෙන අවස්ථාව ඒක අපි ඝනක රාමුවකින් පෙන්වන්නේ බෝලයක් දාන්න නැතුව. ඒක නිසා අපි on කියන අවස්ථාව විතරයි ඝනක රාමුවක පෙන්වන්න මේ බෝලයකින් පෙන්වන්න පුළුවන්. අනිත් අවස්ථාව පෙන්වන්නේ අපි බෝලයක් දාන්න නැතුව. ඒක නිසා දූල පුතාලා හොඳින් මතක තියාගන්න දෙකේ පාදි සංඛ්‍යාවක් ඝනක රාමුවක නිරූපණය කරනකොට ඕනම ස්ථානයක තියෙන්න පුළුවන් උපරිම බෝල ගාන කීයද? 1යි. ඒක ඊටාම වැදගත් වෙනවා. ඕනම ස්ථානයක බෝල 1යි තියෙන්න පුළුවන්. ඊට වඩා බෝල තියෙන්න බෑ කිසිම අවස්ථාවක දෙකේ පාදි සංඛ්‍යාවක් ඝනක රාමුවකින් පෙන්වුම් කරනකොට. අපි ඊයේ නතර කරපු තැනින් අද පටන් ගන්න බලාපොරොත්තු වෙන ඉතුරු ටික මේක අපි නිදසුනක් විදිහට මේ දක්වලා තියෙන කොටස බැලුවොත් එහෙම තවත් නිදසුනක් සලකා බලමු කියන එක දක්වලා තියෙනවා. ඇත්තටම මේකෙදි විවිධ දේවල් මුලදී දක්වලා තියෙනවා. නමුත් ගණිතය කියන එක දූල පුතාලා ඇත්තටම ගණිතය කියන්නේ ඉතාම පහසු විෂයක්. ඇත්තටම දූල පුතාලා ඒක අමාරු වෙන්න පුළුවන් සමහර වෙලාවට. ඒකට මේ පොතේ වුණත් ඇත්තටම මුලින්ම තියෙන්නේ ඇත්තටම සාමාන්‍ය ඒ කියන්නේ ඒකේ දූල පුතාලට යම් අදහසක් දෙන්න. දෙකේ පාදි සංඛ්‍යා කියන්නේ මොකක්ද කියන යම් අදහසක් දෙන එක තමයි සිද්ධ වෙන්නේ. නමුත් අපි අවසන් හරියේදී ඇත්තටම ඒ සුළු කිරීම කොහොමද කරන්න කියන එක ඒව දක්වලා තියෙනවා. ඒ කොටස ඇත්තටම මතක තියාගන්න තියෙන ඉතාම පොඩි කොටසක් ඇත්තටම ගණිතය ඇත්තටම. ඒ කොටස මතක තියාගන්න එකකින් ගණන් හදන්න විතරයි තියෙන්නේ. ඇත්තටම ඉතාම ගණිතය කියන්නේ ඉතාම පහසු විෂයක්. ඇත්තටම දූල පුතාලා මහන්සි වුණොත් ඇත්තටම ලකුණු 90ක් 100ක් ගන්නවා කියන එක තරම් අපහසු විෂයක් නෙවෙයි ගණිතය කියන එක. ඒක නිසා මේකේදී අපි මේ කතා කරන එක මේ කොටස් ඇත්තටම අපි පාඩම් 5ක් විතර ගියාම මේකේදී මේ කතා කරන කොටස ඇත්තටම පාඩම් 5ක් විතර ගියාම අපි ඒක කොහොමද මතක තියාගන්න ඕන මොකද්ද මතක තියාගන්න ඕන කියන එක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ගණිතය කියන්නේ ඊටාම පහසු විෂයක්. ඇත්තටම දූල පුතාලා ඒක ඒ මං කලින් කිව්වා වගේ ලකුණු 90ක් 100ක් ගන්න කෙනෙක් ගණිතේ ඊටාම පහසු දෙයක්. ඇත්තටම ඒක කොහොමද ඒ වගේ දෙයක් කරන්න කියන එක අපි ඉස්සරහට පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
එතකොට මේකෙදී අපි මෙතන මේ තියෙන නිදසුන් කියන එක පොඩ්ඩක් බලමු. මේකෙදි ඇත්තටම ඕනම පාඩමක ඒ පිටි අන්තිම හරිය තියෙන ඉතාම වැදගත් කොටස් ඇත්තට මුලින්ම තියෙන හැඳින්වීමක් ඇත්තටම ඒකේ වැදගත් කරුණු කියන එක ගත්තාම ඉතාම කුඩා නෝට් එකකට දූල පුතාලාට ඇත්තට මේකේ වැදගත් කරුණු ටික කියන එක අපිට ලියන්න පුළුවන්. ඒ තරම් පොඩ්ඩයි තියෙන ඇත්තටම ඒ තියරි කියන එක ඇත්තටම ගණිතය ඇත්තටම. අපි බැලුවොත් එහෙම මේ නිදසුන 20 මේ නිදසුන කියන එක 10 පාදයේ මේ 20 කියන සංඛ්‍යාව එතකොට දෙකේ පාදයෙන් ලියමු කියලා දක්වලා තියෙනවා. මේකෙදි ඇත්තටම මේ යම් කරුණක් මේක කොහොමද මේක සිද්ධ කරන්නේ කියන එක ඇත්තටම දක්වලා තියෙන්නේ. මේවා ඇත්තටම විශේෂයෙන් මතක තියාගන්න අවශ්‍ය නැහැ. මොකද මේවා පස්සේ ඒ දෙකේ පාදයට සංඛ්‍යා ගණනය කරන හැටි දූල පුතාලා ඉගෙන ගන්නවා. ඒ ක්‍රමයේ විතරයි මතක තියාගන්න ඕන. මේවා මේ කොටස උනත් ඇත්තටම දූල පුතාලා යම් දාලා අදහසක් ගන්න ඇත්තටම මේක ලියලා තියෙන්නේ. ඒක දූල පුතාලට ඒක පස්සේදී අපි දෙකේ පාද සංඛ්‍යා 10 පාද සංඛ්‍යාවලට හරවනකොට යම් ප්‍රයෝජනයක් වෙනවා ඇත්තටම මේ සංඛ්‍යා. ඒක නිසා දාලා අදහසක් ගන්න මේකෙන් ඇත්තටම මේක ලොකුවට මතක තියාගන්න අවශ්‍ය නැහැ. ඇත්තටම ගණිතයේ එහෙම ලොකුවට මතක තියාගන්න දේවල් නැහැ ඇත්තටම. ඒක නිසා අපි මේ 10 පාදයෙන් දක්වන ආකාරය මේ උදාහරණය බලවොත් එහෙම 20 කියන එක මේක මේ දක්වලා තියෙන ඒවා එතකොට 2 ගුණාකාර තියෙන සංඛ්‍යාවලට වෙන් කිරීමක් සිද්ධ කරලා තියෙන්නේ. එතකොට 2 ගුණාකාර තියෙන සංඛ්‍යා අපි දන්නේවා 1 කියන මුල් සංඛ්‍යාව. එතකොට 2 4 8 16. එතකොට මේම ඒ වර්ග කියන සංඛ්‍යා ඇත්තට වර්ග කියන සංඛ්‍යා නෙමෙයි. එතකොට දෙකෙන් වැඩි වෙච්ච සංඛ්‍යා. එතකොට 1 2කින් වැඩි වුණාම 2යි, 2 2කින් වැඩි වුණාම 4යි, 4 2කින් වැඩි වුණාම 8යි, 8 2කින් වැඩි වුණාම 16යි. එතකොට දෙකෙන් හැම සංඛ්‍යාව මේ සංඛ්‍යාව වැඩි වුණාම එන සංඛ්‍යා ටික. එතකොට මේ ආකාරයේ සංඛ්‍යා ටිකක් එන්නේ. එතකොට 20 කියන සංඛ්‍යාව අපි මේ ගොඩෙන් මේ මං දූල පුතාලට කලින් අවස්ථාවක කිව්වා දූල පුතාලට කලින් අවස්ථාවක් කිව්වා මම මෙතන පොඩ්ඩක් පල්ලෙහෙන් අඳින්නම්. කැෂියර් මැෂින් එකක් තියෙනවා. කැෂියර් මැෂින් එකේ අපිට මේ තියෙන සල්ලි එතකොට රුපියලේ ඒවා තියෙනවා. මේකෙදි ඊළඟට 2 කාසි තියෙනවා. ඊළඟට තියෙන කීයද 4 කාසි. ඊළඟට තියෙන කීයද 8 කාසි. ඊළඟට තියෙන කීයද 16. අපි රුපියල් 20ක් අපි රුපියල් එක කාසියක් දෙන්න පුළුවන් එක අවස්ථාවයි කියලා කිව්වොත් එහෙම මේ එක කාසියක් අපිට දෙන්න පුළුවන් එකපාරයි. එක කාසියක් දෙන්න පුළුවන් එකපාරයි කියලා කිව්වොත් එහෙම දූල පුතාලට රුපියල් 20ක් මේකෙදී රුපියල් 20ක් කියන එක රුපියල් 20ක් දෙන්නේ කිව්වොත් මේක භාවිතා කරලා රුපියල් 20ක් කොහොමද දෙන්නේ කියන එක කල්පනා කරලා බලන්න. මේකෙදී එක කියන එක භාවිතා කරලා දෙන්න පුළුවන්ද එක විතරක් භාවිතා කරලා දෙන්න පුළුවන්ද රුපියල් 20ක් බෑ මොකද එකේ කාසි එකයි අපිට ගන්න පුළුවන් උපරිම. දෙක කියන එක භාවිතා කරලා දෙන්න පුළුවන්ද දෙක විතරක් භාවිතා කරලා බෑ මොකද දෙක කියන එක අපිට භාවිතා කරන්න පුළුවන් උපරිම අවස්ථාව කීයද එකයි. 4 කියන එක භාවිතා කරලා දූල පුතාලට දෙන්න පුළුවන්ද 20ක් කියන එක බෑ මොකද 4 කියන ඒවා අපිට භාවිතා කරන්න පුළුවන් 4 කාසිත් එකපාරයි. හැම කාසියක්ම මෙතන තියෙන එකපාරයි භාවිතා කරන්න පුළුවන්. ඒකට 8 කියන එකත් බෑ මොකද රුපියල් 8ක් කියන එක විතරයි අපිට දෙන්න පුළුවන් 8 කියන එක භාවිතා කරාම. 16 කියන එක භාවිතා කරාම කීයක් දෙන්න පුළුවන්ද අපිට රුපියල් 16ක් දෙන්න පුළුවන්. එතකොට අපිට රුපියල් 16ක් දෙන්න පුළුවන් 16 කියන එක භාවිතා කරාම තව කීයක් ඉතුරු වෙනවද? 4ක් දෙන්න ඕන. 4ක් දෙන්න මොකද කරන්නේ? මේ 16න් එක කාසියක් ගන්නවා. එතකොට මේකෙන් එකක් ගත්ත එතකොට අපිට රුපියල් 20 දෙන්න පුළුවන්. ඒ ඇර වෙන අවස්ථා ක්‍රමයක් තියනවාද මේකේ රුපියල් 20 දෙන්න පුළුවන්. දූල පුතාලා හොඳට බලන්න එක කාසියයි ගන්න පුළුවන් එක ස්ථානයකින්. 16න් එක කාසියයි 8න් ගන්න ඕන නම් එක කාසියයි 4න් ගන්න ඕන නම් එක කාසියයි 2කින් ගන්න ඕන නම් එක කාසියයි 1කින් ගන්න ඕන නම් එක කාසියයි. මේ රුපියල් 20 කියන එක දෙන්න පුළුවන් වෙන ක්‍රමයක් තියනවාද මේකේ නැහැ කියන එක දූල පුතාලට තේරෙනවා ඇති. මේකේ මේ රුපියල් 20 කියන එක දෙන්න පුළුවන් වෙන ක්‍රමයක් ඇත්තටම නැහැ කියන එක දූල පුතාලට තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ 16 කියන කාසියයි එතකොට 4 කියන කාසියකුයි විතරයි අපිට භාවිතා කරන්න පුළුවන්. එතකොට මේ 16 කියන කාසියකුයි එතකොට 4 කියන කාසියකුයි විතරයි අපිට භාවිතා කරන්න පුළුවන්.
ඒක එතකොට අපි ඒක භාවිතා කරෝතින් 16යි එතකොට 4යි කියන එක එතකොට අපිට 20 කියන එක දෙන්න පුළුවන්. එතකොට අපි මේක අපි ලිව්වොත් එතකොට කලින් ගණක රාමුවට එතකොට ඒක අපි භාවිතා කරොත් එහෙම මේ මෙතන මන් දක්වලා තියෙන ගණක රාමුවේ ඒක ලියනවා. එතකොට අපි මේ ගණක රාමුවේ එක ලිව්වොත් එහෙම එතකොට අපිට 16 කියන ඒවා එකයි. 16 කියන කාසි එකක් භාවිතා කරනවා 4 කියන කාසි එකක් භාවිතා කර එතකොට අපිට ලැබෙනවා කීයද 20. එතකොට අපි මේක දෙකේ පාද සංඛ්‍යාවක් විදියට මේකෙන් ලියන්න පුළුවන්. එතකොට මේක අපි ලියන්නේ කීයද? මෙතන ඉස්සෙල්ලාම තියෙන කීයද? බිඳුවයි. දෙකේ එතකොට පළවෙනි මේ බිඳුවෙනි බලය කියන එක එකයි. ඒකේ තියෙන්නේ කීයද? සංඛ්‍යාවක් නැහැ කියන එක. එතකොට මේකේ තියෙන කියන්නේ බිඳුවයි. දෙක තියෙන කීයද? එකේ බිඳුවයි. 4 තියෙන කීයද? එකයි. 8 කියන ඒවා කාසි කීයද? බිඳුවයි. 16 කියන කාසි කීයද? එකයි. මේක දෙක. දෙකේ පාදේ එතකොට දෙකේ පාද සංඛ්‍යාව කියන්නේ දෙකේ පාදේ තියෙන කාසි භාවිතා කරොත් එහෙම එතකොට අපිට රුපියලේ ඒවා බිඳුවයි දෙකේ කාසි බිඳුවයි 4 කාසියයි ඊළඟට 8 කාසි බිඳුවයි 16 කාසියයි. එතකොට අපිට පුළුවන් 20 10 පාදේ එතකොට 20 කියන එක දෙකේ පාදයේ සංඛ්‍යා භාවිතා කරොත් මේ ආකාරයට අපිට නිරූපණය කරන්න පුළුවන්. එතකොට ඒක දූල පුතාලා හොඳින් තේරුම් ගන්න. දූල පුතාලා හොඳින් තේරුම් ගන්න. අපි පාදේ කියන එක ඉතාම වැදගත් වෙනවා. 10 පාදේ සංඛ්‍යාවක් නම් අපිට එක මෙතන මේ තියෙන එක ට්‍රේ එකකින් අපිට භාවිතා කරන්න පුළුවන්. කාසි 9ක් භාවිතා කරන්න පුළුවන්. 10 පාද සංඛ්‍යාවන් නම් කාසි 9ක් භාවිතා කරන්න පුළුවන්. සංඛ්‍යා 10 බිඳුව කියන එක කාසියක් දෙන්න නැහැ කියන අවස්ථාව. එතකොට කාසි දෙන අවස්ථාව එතකොට 9ක් තියෙනවා. ඒක දෙකේ පාද සංඛ්‍යාවක් නම් එතකොට කාසි එකයි දෙන්න පුළුවන් උපරිම. එක කාසියයි දෙන්න පුළුවන්. බිඳුව කියන එක කාසියක් දෙන්න නැහැ කියන එක එතකොට එක කාසියයි දෙන්න පුළුවන්. ඒක 4 පාද සංඛ්‍යාවක් නම් 4 පාද 8 පාද 16 පාද කියන මේ සංඛ්‍යා තියෙනවා. ඇත්තටම දූල පුතාලා ඉහළට යනකොට ඉගෙන ගන්න පුළුවන්. ඒක උසස් පෙළ වෙනකන් ඉගෙන ගන්න නැහැ ඇත්තටම. ඒ 4 පාද සංඛ්‍යාවක් නම් අපිට දෙන්න පුළුවන් කාසි කීයද උපරිම 3යි. ඒක ඒ කියන්නේ ඒ පාදෙට වැඩිය එක කාසියක් අඩු වෙනවා. මොකද බිඳුව කියන එකට කාසියක් නැහැ කියන එක. සංඛ්‍යා පාදි ගානටම තියෙනවා සංඛ්‍යා කියන එක දෙකේ පාද සංඛ්‍යා වුණාම ඒකේ බිඳුව එක කියන ඉලක්කම් දෙකක් තියෙනවා. ඒ දෙකේ පාද සංඛ්‍යාව 10 පාදයක් නම් ඉලක්කම් 10ක් තියෙනවා. නමුත් බිඳුව කියන එක අයත් වෙන්නේ නැහැ කියලා කිව්වේ. ඒ කියන්නේ කාසි නම් අපි කතා කරොත් එහෙම ඒ කියන්නේ අපි මේ ගණක රාමුවක දක්වනකොට බෝල ඒ කියන්නේ අනිත් පැත්තට කිව්වොත් එහෙම එතකොට ඒ සංඛ්‍යාව ඒ බිඳුව කියන එක අපි පෙන්වු කරන්නේ නැති නිසා එතකොට එකක් අඩු වෙනවා කියලා හොඳින් මතක තියාගන්න. දෙකේ පාදේ නම් උපරිම 1යි භාවිතා කරන්න පුළුවන්. 4 පාදේ නම් උපරිම 3යි භාවිතා කරන්න පුළුවන්. 8 පාදේ නම් උපරිම 7යි භාවිතා කරන්න පුළුවන්. 10 පාදේ නම් උපරිම කීයද භාවිතා කරන්න පුළුවන් 9යි. ඒ වගේම 16 පාදේ නම් උපරිම 15යි. ඒ වගේ දූල පුතාල ඒක හොඳින් අවබෝධ කරගන්න. ඒක උපරිම තියෙන්න පුළුවන් අගය කීයද? ඒ සංඛ්‍යාවේ අපි පෙන්නන පාදේ සංඛ්‍යාවට වඩා එකක් අඩු වෙනවා. ඒක නිසා මේ අවස්ථාවේදී අපි දෙකේ පාදේ සංඛ්‍යා කියන එක කතා කරන්නේ. එතකොට ඒකෙදි උපරිම තියෙන්න පුළුවන් එක කියන අවස්ථාව විතරයි. එකයි තියෙන්න පුළුවන්. ඒක හොඳින් මතක තියාගන්න. ඒක නිසා අපි එක සංඛ්‍යාවක් විතරයි ගන්න පුළුවන් එකපාරකට. ඒක නිසා මේ අවස්ථාවේදී මම කතා කරේ මේ එකේ කාසි තියෙන දෙකේ කාසි 4 කාසි 8 කාසි 16 කාසි මෙහෙම තියෙන මේ කැෂියර් මැෂින් එකක් නම් අපි එතකොට එකපාරකට එක කාසියයි ගන්න පුළුවන්. ඒ කාසිය එතකොට තෝරගන්න ආකාරය අනුව අපිට මේකෙදි එතකොට සංඛ්‍යා හදන්න පුළුවන්. ඕනනම් මේ එක විතරක් ගත්තාම මම මෙතන මේ අවස්ථාව දැක්වුවොත් එහෙම මේක කොටස ඇතර මේක මම පොඩ්ඩක් ඒක මං මේ වයිට් බෝඩ් එකකින් ලියන්නම්. ඒක හොඳ වෙයි.
අපි කලින් කතා කරපු ඒ අවස්ථාව අපි ගණකරාමෝක දැක්වුවොත් එහෙම මේ ඒ කලින් කතා කරපු ඒ අවස්ථාව ගණකරාමෝක දක්වුවොත් එහෙම ඒ මොකද කොහොමද දක්වන්නේ කියන එක අපි බැලුවොත් එහෙම මේක දෙකේ බිඳුව කියන එකෙන් එතකොට ඒ කියන්නේ එක මෙතන සංඛ්‍යාව බැලුවොත් එහෙම දෙකේ එක ඒ කියන්නේ දෙකයි මෙතන සංඛ්‍යාව කීයද දෙකේ දෙක ඒ කියන්නේ හතරයි මෙතන සංඛ්‍යාව කීයද දෙකේ තුන ඒ කියන්නේ අටයි මෙතන සංඛ්‍යාව දෙකේ හතර ඒ කියන්නේ 16යි මෙතන සංඛ්‍යාව දෙකේ පහ ඒ කියන්නේ 32යි මෙතන සංඛ්‍යාව දෙකේ 6 ඒ කියන්නේ කීයද 64යි මෙතන සංඛ්‍යාව දෙකේ 7 ඒ කියන්නේ 128යි මේක දුල පුතාලා හැම නිතරම මේක දුල පුතාලා ඔව් අහන්න ඔව් මොන හරි අහන්න දෙයක් තියෙනවද අපි මේ අවස්ථාව එතකොට මේ අවස්ථාවේදී අපි මේ දූල පුතාලා හොඳින් දන්න එකක් මේක දූල පුතාලා ගිගාබිට් බයිට් එහෙම කියන මේ දූල පුතාලා ගිගාබයිට් කීයේ හරි කතා කරන මේ එකේ මේ ගිගා කියන්නේ නැතුව මේ බයිට් කියන එක තමයි මේ කියන්නේ ඇත්තටම මේ බයිට් එකක් කියන එක තමයි මේක මේ දක්වලා තියෙන්නේ අපි බිට් කියලා කියනවා ඒක බින්දුවයි එකයි කියන එකට බිට් එකක් කියනවා ඇත්තටම ඒ කියන්නේ එක අගයක් අවස්ථාවකට අපි මේ බිට් 8ක් කියන එක තමයි මෙතන මේ දක්වලා තියෙන්නේ 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි මේකට අපි බයිට් එකක් කියලා කියන්නේ දූල පුතාලා හොඳින් කතා කරන ඉන්ටර්නෙට් එකේ බයිට් මෙගාබයිට් කීයද ගිගාබයිට් කීයද කියලා කියන එකේ මේ බයිට් එකක් කියන්නේ මෙන්න මේක ඇත්තටම අපි ඒක බැලුවොත් එහෙම මේකෙන් මං මේ අවස්ථාවේ තියෙන මේ එක බෝලයක් ගන්නවා එතකොට මෙතනින් එක බෝලයක් ගත්තහම කීයද අපිට ලැබෙන්නේ එතකොට මේක බිඳුවයි මම ඒක රතු පාටින් දක්වන්න ඒක හොඳ වෙයි මෙතන එතකොට ගන්නේ නැහැ බිඳුවයි මෙතන බිඳුවයි මෙතන බිඳුවයි මෙතන බිඳුවයි මෙතන බිඳුවයි මෙතන බිඳුවයි බිඳුවයි මේකෙන් එකයි එතකොට අපිට මේක 10 පාද සංඛ්‍යාවකින් එන එක කියන එක තමයි මෙතන මේ දක්වන්නේ ඒක මේක දෙක අපි 10 පාද සංඛ්‍යාවක 10 කියන එක මම දක්වන්නම් ඊළඟට 10 කියන සංඛ්‍යාව අපි බැලුවොත් එහෙම එතකොට අපි කොහොමද කරන්නේ 8 කියන එක ගන්න ඕන ඒ වගේම 2 කියන එක 8යි 2යි 10 කියලා එන්නේ එතකොට 8යි කියන එකෙන් එතකොට එක බෝලයක් ගන්නවා දෙකෙන් එක බෝලයක් ගන්නවා අනිත් ඒවායින් බෝල ගන්න එතකොට ඊළඟට අපිට ඕන 100 කියන එක දක්වන්න පුළුවන් එතකොට මේකෙදි 100 කියන එක බැලුවොත් එහෙම 64 කියන එක අනිවාර්යයෙන්ම අපි බෝලයක් ගන්න වෙනවා 64 කියන එකෙන් එතකොට 128 කියන එකෙන් බෝලයක් ගන්න 64න් බෝලයක් ගත්තා එතකොට 32 කියන එක අනිවාර්යයෙන් 32 කියන එකෙන් බෝලයක් ගන්න ඕන එතකොට 32 මේක දූල පුතාලා මේ බෝල කීයක් එක්කහු කරාත් මේකෙදි දූල පුතාලා මේක ඇත්තටම ක්‍රමයක් තියෙනවා මොකද්ද මේ මෙතන පොඩ්ඩක් ඕනම් බලන්න මෙතන 4 කියන සංඛ්‍යාව තියෙන්නේ මෙතන 4 කියන සංඛ්‍යාව තියෙන්නේ මේ සංඛ්‍යාව බැලුවොත් එහෙම මේ සේරම එක්කහු කරාත් මේකට වැඩි එකක් අඩු වෙනවා හැම අවස්ථාවෙදී මෙහෙමයි 8 කියන සංඛ්‍යාව තියෙන්නේ මේ සේරම එක්කහු කරාත් ඒකට වඩා එකක් අඩු වෙනවා 7යි තියෙන්නේ මෙතන මෙතනත් එහෙමයි 16 කියන සංඛ්‍යාව තියෙන්නේ මේ සේරම එක්කහු කරාමත් 15යි ගන්න පුළුවන් ඒක හොඳින් තේරුම් ගන්න මෙතන 32යි තියෙන්නේ එතකොට මේ සේරම එක්කහු කරාත් මෙතන 31යි තියෙන්නේ ඒක දූල පුතාලා එක්කහු කරලා බලන්න ඕන නම් 31යි තියෙන්නේ ඒ කියන්නේ මේකට වඩා එකක් අඩු වෙනවා මේ ටිකේ සේරම එක්කහු කරාත් ඒක නිසා 64 කියන එක එතකොට මේක ගන්න නැතුව ඒ කියන්නේ තව මෙතන 31යි තියෙන්නේ 64ට එතකොට 31ක් එක්කහු කරාම 95යි වෙන්නේ ඒ කියන්නේ මේ සංඛ්‍යාව ගන්න නැතුව කොහෙත්ම මේ කොටස් ටිකෙන් හදන්න බෑ ඇත්තටම.
ඒක හොඳින් තේරුම් ගන්න. එතකොට අනිවාර්යයෙන්ම මේ සංඛ්‍යාව ගත්තාම එතකොට ගන්න වෙනවා කියන එක හොඳින් තේරුම් ගන්න. ඒක නිසා අපිට මේ සංඛ්‍යා අපි මෙතන මං මේ 100 කියන එක දැක්කුවේ. එතකොට මෙතන අපි 64ට වඩා තියෙන මේ සංඛ්‍යා සේරම එක්කහුව කරත් අපිට හදන්න පුළුවන් 63යි. ඒක නිසා තමයි 64 කියන එක ගත්තේ. එතකොට ඒක නිසා දූල පුතාලා හොඳින් ඒක තේරුම් ගන්න. එතකොට 64 කියන එක අනිවාර්යෙන් ගන්න ඕන. ඒකට තව කීයක් අඩු වෙනවද මේකෙදී? 36ක් අඩු වෙනවා. එතකොට මේ සංඛ්‍යා ටික කොච්චර එක්කහුව කරත් අපිට ගන්න පුළුවන් 31යි. එහෙනම් මේක අනිවාර්යෙන්ම මේ සංඛ්‍යාව ගන්න ඕන. එතකොට 64යි 32යි කියන්නේ එතකොට 96ක් වෙනවා. තව 4යි ගන්න ඕනේ. එතකොට මේ සංඛ්‍යාව එතකොට මේකෙන් බිඳුවයි. ඒක හොඳින් මතක තියාගන්න. මේ 128 නම් මේ සේරම එක්කහුව කරත් 127යි හදන්න පුළුවන්. ඒක හොඳින් තේරුම් ගන්න. එතකොට අපි මේකෙදී 127 කියන එක ඕන හදලා බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාව එතකොට මේකෙදී එතකොට අපිට මේ සේරම එතකොට මේ සංඛ්‍යාව බිඳුවයි. එතකොට අනිත් සේරම එක්කහුව කරාම තමයි 127ක් එන්නේ. ඒක දූල පුතාලා එක්කහුව කරලා බලන්න ඒ සංඛ්‍යාව එනවයි කියලා තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ සංඛ්‍යා සේරම එක්කහුව කරාම කීයක් වෙනවද? ඒක එන්නේ මොකින්ද? මේ සංඛ්‍යාවට වඩා එකක් අඩු කරාම. ඒ කියන්නේ මේකට 127ක් එක්කහුව කරාම එතකොට 128ට 127ක් එක්කහුව කරාම කීයද කියන එක බැලුවොත් එහෙම එතකොට 255ක් වෙනවා. 10 පාදේ කියන්නේ මේක දෙගුණෙට එකක් අඩු වෙනවා ඇත්තටම. මේක දෙගුණේ කියලා කියන්නේ 256 කියන එක 256ට වඩා එකක් අඩු වෙනවා මේ සේරම එක්කහුව කරත්. ඒ කියන්නේ 255 කියන එක අපි දැක්කොත් එහෙම 1. ඒක හොඳින් මතක තියාගන්න. එතකොට මේ සංඛ්‍යාවල එතකොට දූල පුතාලා ගණන් හදනකොට වැරදීමක් වුණත් ඒක හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඇත්තටම ඒ සංඛ්‍යාවල එතකොට මේ එක සංඛ්‍යාවක් ගත්තාම එතකොට ඊට පස්සේ මේ දකුණු පැත්තෙන් තියෙන සේරම සංඛ්‍යා එකතු කරාත් මේ සංඛ්‍යාවට වඩා අඩුයි කියන එක හොඳින් මතක තියාගන්න. ඒක හොඳින් මතක තියාගන්න එක ඉතාම වැදගත් වෙන කොටසක් ඇත්තටම. ඒක 10 පාදේ වුණත් එහෙම වෙන්න ඕනේ. ඒක එතකොට 9 සංඛ්‍යා සේරම එක්කහුව කරත් 10 පාදේ වුණත් එහෙම ඇත්තටම ඒ 100 කියන එකට වඩා එතකොට දකුණු පැත්තේ තියෙන සේරම එක්කහුව කරත් 99යි එන්නේ. ඒ වගේ එකක් අඩු වෙනවා ඇත්තටම ඒ දකුණු පැත්තෙන් තියෙන සංඛ්‍යා සේරම එක්කහුව කරත්. ඒක දූල පුතාලා ඒව ගැන තරම් හිතන්නේ නැහැ. මොකද ඒක දිනදා භාවිතා කරන සංඛ්‍යා. එතකොට අපි මම ඕනා එක දක්වලා නම් 10 පාදේ සංඛ්‍යා ගණක රාමුවකින් එතකොට අපි මෙතන 1 කියන අවස්ථාව 10 කියන අවස්ථාව 100 කියන අවස්ථාව එතකොට මෙතන මේ සංඛ්‍යාවල එතකොට මේකේ සේරම එක්කහුව කරත් කීය දෙන්න පුළුවන් 99යි. මේකට වඩා එකක් අඩුයි ඇත්තටම මෙතන තියෙන සංඛ්‍යා සේරම එක්කහුව කරත්. මෙතන ඒකත් එහෙමයි 1000 කියන එක එතකොට මේ සේරම එක්කහුව කරත් කීයද අපිට ගන්න පුළුවන් 999 එකක් අඩු වෙනවා අනිවාර්යයෙන්ම. ඒකට සමානයි මේ අවස්ථාවේදීත් මේ සේරම එක්කහුව කරත් එතකොට මේකට වඩා එකක් අඩු වෙනවා කියන එක ඒ අවස්ථාවට සමානයි. ඇත්තට මේක හොඳින් මතක තියාගන්න එක ඉතාම වැදගත් වෙනවා. මෙතනට වෙනකන් ඕකේද දූල පුතාලා? මේකේ මේ කොටස ඇත්තට මතක තියාගන්න ලොකුවට නැහැ. ඇත්තටම මේ දෙකේ පාද සංඛ්‍යාවලට අපි පරිවර්තනය කරන එක මේ පොතේ මේ පැහැදිලි කිරීමක් විදිහට දක්වලා තියෙන නිසා මම විස්තර කරේ. ඇත්තටම ඒක දූල පුතාලා ඒ 10 පාද සංඛ්‍යා දෙකේ පාද සංඛ්‍යාවලට හරවන ක්‍රමය මතක තියාගත්තාම ඇති අපි ඒක ඉස්සරහට ඉගෙන ගන්නවා. මේ අතරමැද අවස්ථා කියන එක යම් තාක් දුරට ඒක කියවලා පොඩ්ඩක් මොකද්ද කරන්නේ කියන එක විතරක් දැනගත්තාම ඇති. ඇත්තටම ඒක මතක තියාගන්න අවශ්‍යතාවයක් නැහැ ඇත්තටම. ඒක දූල පුතාලා අපි මේක තියෙන හැම දෙයක්ම මතක තියාගන්න ගියොත් එහෙම ගණිතයේදී ඇත්තටම ඊටාම ඒක හොඳ දෙයක් නෙවෙයි. මොකද ඒක ගණන් හදන ස්පීඩ් එක අඩු වෙනවා ඇත්තටම. ඒක නිසා වැදගත් කරුණු ටික විතරක් මතක තියාගන්න. අපිට මේ පොතේම තියෙන දේවල් උනත් ඇත්තටම පොඩි එක හාෆ් ෂීට් කොලයකට ඇත්තටම
9 ශ්‍රේණියේ තියෙන සේරම පොතේ තියෙන ටික වුණත් අපිට half sheet කොලයකට ගන්න පුළුවන් තරම් ඉතාම පොඩි ඒ තියරි ටිකක් විතරයි තියෙන්නේ ඇත්තටම මේ පොත්වල. ඒක නිසා අපි වැදගත් කොටස් ටික පොඩ්ඩක් ඒක මේකේ තියෙන පොතේ තියෙන දේ අපි ඉස්සෙල්ලා කියවන්න ඕනේ. ඒක වැදගත් වෙනවා. නමුත් අපි මතක තියාගන්න ඕන වැදගත් කොටස් ටික විතරයි කොහොඳින් මතක තියාගන්න. ඒක නිසා මේ කොටස් ඇත්තට මම කියලා දෙන එක දුන්නට මේ පොතේ තියෙන නිසා කියලා දෙනවා. නමුත් ඒවා මතක තියාගන්න කියලා ලොකුවට අවශ්‍යතාවයක් නැහැ ඇත්තටම. ඒක අපි ඊළඟට කොටස බැලුවොත් එහෙම මේකෙදී අපි මේ කොටස බැලුවොත් එහෙම එතකොට කලින් අවස්ථාවේදී 20 කියන සංඛ්‍යාව එතකොට ඒක දෙකේ පාද සංඛ්‍යාවක් විදිහට ලිව්වහම මේ විදිහට ලියන්න පුළුවන් කියන එක අපි කතා කරා. එතකොට මේක බැලුවොත් එහෙම මෙහිදී ඊටා වැදගත් දෙයක් කිව යුතුයි කියලා දක්වලා තියෙනවා. ඕනෙම සංඛ්‍යාවක් දෙකේ බිඳුව දෙකේ 1 දෙකේ 2 ආදී දෙකෙහි බලවල එකතුවක් ලෙස එක් බලයක් එක්වරක් පමණක් යොදා ගනිමින් ලිවිය හැක්කේ එක් ආකාරයකට පමණක් කියලා දක්වලා තියෙනවා. එතකොට කලින් අවස්ථාව එතකොට කී එතකොට එක මේකේ තියෙන එක කාසියක් භාවිතා කරලා මේ සංඛ්‍යාව හදන්න පුළුවන් ආකාර තියෙන්නේ කීයද? එතකොට එක ආකාරය පුළුවන්. එනම් 20 දෙකේ බල 20 දෙකේ බල දෙක එකතුවක් ලෙස ලියා ඇත කියලා දක්වනවා. එතකොට මේ 20 කියන එක දෙකෙහි වෙනස් බල දෙකක එකතුවක් විදිහට ලියලා තියෙනවා කියන එක දක්වලා තියෙන. එතකොට මේ අවස්ථාව එතකොට අපි 20 කියන එක එතකොට දෙකේ බල එතකොට දෙකේ බලවල එකතුවක් විදිහට ලියලා තියෙනවා කියන එක තමයි දක්වලා තියෙන. එතකොට එය වෙනස් ආකාරයකට අපි කතා කරන්නේ 19 වෙනි පිටුවේ මේ මුල් හරිය කතා කරන්නේ අපි මේ කොටස පොඩ්ඩක් දූල පුතාලා ඒක සවන් දෙන එක විතරක් වැදගත් වෙනවා. මතක තියාගන්න දෙයක් නැහැ ඇත්තටම ලොකුවට. අපි ඒක පොඩ්ඩක් කියවලා මේක බැලුවොත් එහෙම 20 කියන එක එතකොට 2 4 ඊළඟට 2 එකතු කරනවා 2 2 කියන එක. ඒ කියන්නේ 16යි 4යි කියන එක. එතකොට එකව කරාම 20යි කියන එක හැදෙන්නේ. කලින් කතා කරපු මේ කැෂියර් මැෂින් එකේ මෙතන 4 කාසියකුයි 16 කාසියකුයි එක කාසිය ගන්න පුළුවන් කියලා අපි කතා කරා දෙකේ පාදෙනා. එතකොට ඒ කාසිය එතකොට 16 කාසියකුයි 4 කාසියකුයි අරගෙන තමයි එතකොට 20 කියන එක අපි හදන්නේ. එතකොට 20 කියන එක හදන්නේ එතකොට 16 කාසිය 4 කාසිය එතකොට 16 කියන එක තමයි 2 4 කියලා දක්වලා තියෙන්නේ. 4 කියන එක තමයි 2 2 කියලා දක්වලා තියෙන්නේ. එනම් දෙකෙහි වෙනස් බල දෙකක එකතුවක් ලෙස ලියන්න පුළුවන්. එය වෙනත් ආකාරයකට වෙනස් දෙකේ බල එකතුවක් ලෙස ලිවිය නොහැකි කියලා දක්වලා තියෙනවා. කියන්නේ අපිට එක කාසියක් අරගෙන වෙනත් ක්‍රමයක් නෑ ඇත්තටම මේක 20 කියන එක හදන්න. දූල පුතාලා බලන්න ඕන අපි කොච්චර මහන්සි ගත්තත් මේකේ අපිට එක කාසියක් අරගෙන අපි එක කාසිය ගන්න පුළුවන් දෙකේ පාදයේ අවස්ථාවේදී. එතකොට එක කාසියක් අරගෙන අපිට 20 කියන එක හදන්න පුළුවන් 16යි 4යි කියන කාසි දෙක ගත්තාම විතරයි. වෙන කිසිම ක්‍රමයක් නැහැ අපිට. මොකද ඒ එක කාසියක් ගන්න පුළුවන් උපරිම අවස්ථා ගන්න කීයද? 1යි. එතකොට එක කාසියක් ගන්න පුළුවන් උපරිම අවස්ථා ගන්න එතකොට 1යි. එතකොට ඒක නිසා අපි කොච්චර මහන්සි ගත්තත් අපිට මේ ක්‍රමය මේ ආකාරය හැර වෙන ක්‍රමයක් නැහැ කියන එක දූල පුතාලට තේරුම් ගන්න පුළුවන්. එසේ ලිවීමට ඔබ උත්සාහ කළහොත් එසේ ලිවිය නොහැක කියලා දක්වලා තියෙනවා. එතකොට අපි කලින් කතා කරපු අවස්ථාව එසේම ඕනෑම සංඛ්‍යාවක් දෙකේ බලවල එකතුවක් ලෙස ලිවිය හැකිය කියලා දක්වලා තියෙනවා. විවිධ සංඛ්‍යා දෙකේ බලවලින් ලිවීමෙන් ඔබට මේ වටහා ගන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. අපි මේ කොටස ඊළඟ කොටස බැලුවොත් එහෙම ඇත්ත වශයෙන්ම 10 පාදයේ සංඛ්‍යාවක් දෙකේ පාදයෙන් දැක්වීමේදී ඉහත අනුගමනය කළ ක්‍රමය එනම් දෙකේ බලවල එකතුවක් ලෙස ලිවීම එතරම් නිශ්චිත ක්‍රමයක් ලෙස ගත නොහැක කියලා දක්වනවා. එයට හේතුව සමහර විශාල සංඛ්‍යා එසේ එකතුවක් ලෙස ලිවිය හැකි ආකාරය ඔබට සිතා ගැනීමට අපහසුයි කියලායි. කලින් අවස්ථාවේදී 20 කියන එක අපි
ඒ දෙකේ බලවල එකතුවක් විදිහට ලියලා 16යි 4යි කියලා අපි ලියලා ඒක දෙකේ පාදෙට හැරෙව්වා. නමුත් ඒ වගේ හරවන්න අමාරුයි කියන එක තමයි මෙතන දක්වලා තියෙන්නේ. එතකොට ඒක නිසා අපි ඕනම සංඛ්‍යාවක් දෙකේ පාදෙට හරවන්න ක්‍රමයක් ඉගෙන ගන්න ඕනේ කියන එක තමයි මෙතන මේ කතා කරන්නේ. එතකොට ඒ ක්‍රමය ගැන තමයි මෙතන කතා කරන්නේ. එතකොට මේකෙදි මේ උදාහරණේ අපි බැලුවොත් එහෙම නිදසුනක් ලෙස 3905 10 පාදේ යන්න දෙකේ කවර බලවලින් ලියන්නේද යන්න සිතා ගැනීමට අසීරු විය හැක කියලා දක්වනවා. එම නිසා ඕනම අවස්ථාවකදී යොදා ගන්න පුළුවන් තවත් ක්‍රමයක් දැන් සලකලා බලමු කියලා දක්වලා දෙනවා. එතකොට මේක ඉතාම වැදගත් වෙනවා. මේක තමයි මේ පාඩමේ තියෙන වැදගත්ම කොටස. ඕනම සංඛ්‍යාවක් අපි දෙකේ පාදෙට 10 පාදේ ඕනම සංඛ්‍යාවක් අපි දෙකේ පාදෙට කොහොමද හරවන්නේ කියන එක තමයි මේකේ වැදගත් වෙන්නේ. මේ පාඩමේ වැදගත් වෙන ටික තමයි ඒ ඕනම සංඛ්‍යාවක් 10 පාදේ අපි කොහොමද දෙකේ පාදෙට හරවන්නේ දෙකේ පාදේ සංඛ්‍යා කොහොමද එකතු කිරීම අඩු කිරීම කරන්නේ අපි දෙකේ පාදේ සංඛ්‍යාවක් කොහොමද 10 පාදෙට හරවන්නේ කියන මේ කොටස් ටික විතරයි ඇත්තටම මේක වැදගත් වෙන්නේ. ඒක දූල පුතාලාට පේලි 3-4කින් ඕනනම් ඒක ලියන්න පුළුවන්. ඒ තරම් කුඩා ප්‍රමාණයක් ඒකේ තියෙන එක නිසා ඒක තමයි මේ කොටසේදී ඉතාම වැදගත් වෙන්නේ. ඒක නිසා දූල පුතාලා ඒක අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕන කොටසක්. මේකෙදි මං ඊළඟට විස්තර කරන්න යන්නේ මේ ක්‍රමය ගැන. එතකොට මේ අවස්ථාව අපි බැලුවොත් එහෙම මේකෙදි මේ දක්වලා තියෙන ක්‍රමය කියන එක අපි මේකේ පොතේ තියෙන විදිහට ඉස්සෙල්ලා කතා කරලා අපි මතක් කරන්න මේක පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. අපි නිදසුනක් විදිහට ගත්තොත් එහෙම 22 10 පාදේ 10 පාදේ 22 කියන සංඛ්‍යාව එතකොට දෙකේ පාදයෙන් ලිවීම මොකද්ද කරන්නේ කියන එක තමයි දක්වලා තියෙන්නේ. මේක දෙකෙන් බෙදාගෙන යන එක තමයි කරන්නේ. එතකොට 22 කියන සංඛ්‍යාව දෙකෙන් බෙදාන් යනවා. එතකොට දෙකෙන් බෙදුවහම කීයක් වෙනවද? 11යි. එතකොට 11 වෙනව ඉතුරු වෙන්නේ කීයද? 0. මේක අනිවාර්යෙන්ම මේ බිඳුව කියන එක වැදගත් වෙනවා. දූල පුතාලා මේක බිඳුව කියන එක ඊටාම වැදගත් වෙනවා. ඇත්තටම මේක ඒක ලියන්න අමතක කරන්න එපා. ඇත්තටම මේක ඊටාම වැදගත් වෙන කොටසක් දෙකෙන් බෙදුවහම. ඊළඟට මේක ඇත්තටම ගණක රාමුවේ අපි දක්වන මෙහෙම ගණක රාමුවක දැක්වුවාම දෙකේ බිඳුව කියන මේ අවස්ථාව මෙතන කීයක් තියේද කියන එක තමයි මේ පෙන්눔 කරන්නේ බිඳුව කියලා. ඒක නිසා මේ බිඳුව කියන එක ඊටාම වැදගත් එක. ඒක තියෙනවද නැද්ද කියන එක අනුව සම්පූර්ණයෙන්ම ගාන වෙනස් වෙනවා. ආපහු අපි දෙකෙන් බෙදනවා. එතකොට දෙකෙන් බෙදුවාම කීයද? 5යි. 5 2 10යි. කීය ඉතිරි වෙනවද? 1යි. අපි ආපහු දෙකෙන් බෙදනවා. එතකොට දෙකෙන් බෙදුවහම කීයද? එතකොට දෙවරක් දෙක 4යි. කීයක් ඉතුරු වෙනවද? 1යි. ඊට පස්සේ අපි ආපහු මේක දෙකෙන් බෙදනවා. එතකොට දෙකෙන් බෙදුවහම කීයද? 1යි 0යි. ඉතුරු වෙන්නේ නැහැ. දෙවරක් එක 2යි. එතකොට ඉතුරු 0යි. අනිවාර්යයෙන්ම මේ දකුණු පැත්තෙන් ඉතුරු වෙන ගාන මේ ආකාරයට ලියන්න ඒක ඉතාම වැදගත් වෙනවා. එතකොට මේ ඉතිරු වෙන ගාන අනිවාර්යයෙන්ම ලියන දකුණු පැත්තෙන් ඒක ඊටාම වැදගත් වෙනවා. එතකොට ඉතිරු බිඳුවයි කියන එක ඊටාම වැදගත් වෙනවා. එතකොට මේ අවස්ථාව එතකොට අපි බැලුවොත් එහෙම මේක මේ කොටස ඇත්තටම අපි බැලුවොත් එහෙම මේක තමයි එතකොට අපි මේකෙදි දක්වලා තියෙන මේ එක කියන එකත් ඇත්තටම දෙකෙන් බෙදනවා කියන එක දූල පුතාලට මෙහෙම ගත්තත් ඒකයි ඕනනම් දෙකෙන් බෙදලා ඒක දැක්වත් එකයි. එතකොට මේක පොතේ දක්වලා තියෙන නිසා මම ඒක පොතේ දක්වලා තියෙන නිසා මම ඒක ලියන්නම්. අපි නමුත් එදිනෙදා භාවිතා කරනකොට එහෙම බෙදන්නේ නැහැ ඇත්තටම. ඒක නිසා පොතේ ලියලා තියෙන නිසා මම ඒක ලියනවා ඇත්තටම. මේකෙන් අපිට සංඛ්‍යාව ලැබෙනවා ඇත්තටම. නමුත් පොතේ දක්වලා තියෙන නිසා මම ඒක ලිව්වොත් එහෙම එතකොට එක කියන එක දෙකෙන් බෙදුවහම කීයද? 0යි ඉතුරු 1යි. එතකොට මේ කොටස තමයි දෙකේ පාදේ සංඛ්‍යා කියන එක තමයි අපි දක්වලා තියෙන්නේ. අපි මේ කොටස තමයි දෙකේ පාදේ මේ ඉතුරු කියන කොටස තමයි දෙකේ පාදේ සංඛ්‍යා කියන එක දක්වලා තියෙන එක. දූල පුතාලා ඒක ලිව්වොත් එහෙම එතකොට මේක උඩේ ඉඳන් ලියන් එන්නේ. එතකොට දකුණු පැත්තෙන් උඩ පටන් ගන්න. එතකොට ඊළඟට 1 කියන එක, ඊළඟට 1 කියන එක, ඊළඟට බිඳුව කියන එක, ඊළඟට 1. මේක 2. දෙකේ පාදේ සංඛ්‍යා.
එතකොට මේක 22 එනෝද කියලා අපි බැලුවොත් එහෙම මේක කීයද ස්ථානයේ 1 කියන එක, මේක 2 කියන එක, මේක 4 කියන ස්ථානයේ, මේක 8 කියන ස්ථානයේ, මේක 16 කියන එක. එතකොට 16 ඒවා එකක් තියෙනවා එකතු කරනවා 4 කියන ඒවා එකක් තියෙනවා ඊළඟට 2 කියන ඒවා එකක් තියෙනවා. එතකොට 6යි 4යි කියන්නේ 16යි 4යි කියන්නේ 20යි 2යි 22යි. එහෙනම් මේක 22 10 කියන එක කියලා දූල පුතාලට තේරුම් ගන්න පුළුවන්. මේ ක්‍රමය හොඳින් මතක තියාගන්න. මම කලින් කිව්වා වගේ අපි මෙතනිනුත් ඇතරම් පුළුවන්. නමුත් පොතේ දක්වලා තියෙන්නේ මේ ඉතුරු කියන එක විතරක් ගන්න කියන එක. ඒක නිසා මම මේ අන්තිම අවස්ථාවත් ඇත්තටම බෙදුවේ ඇත්තටම අපි එදිනෙදා භාවිතා කරනකොට දූල පුතාලා විශ්වවිද්‍යාලවල ගියත් ඇත්තටම මේක භාවිතා කරන දෙයක්. ඇත්තටම ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඒව ඉගෙන ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම ඩිජිටල් සර්කිට් කියන එක ඇත්තටම මේ ආකාරයට තමයි දූල පුතාලා නිර්මාණය කරන්න වෙන්නේ. ඒක නිසා දූල පුතාලා මේ ක්‍රමය දෙකෙන් බෙදාගෙන යනවා කියන එක ඒක හොඳින් බිඳුව වෙනකන් මේ ඉතුරු බිඳුව හරි ඒක බිඳුව වෙනකන් ඒක බෙදන් යනවා කියලා එක හොඳින් මතක තියාගන්න. බිඳුව කියන අවස්ථාව වෙනකන් බෙදන් යනවා ඉතුරු ටික අපි ගන්නේ උඩ ඉඳන්. එතකොට මේක දකුණු පැත්ත මේක වම් පැත්ත කියන එක හොඳින් මතක තියාගන්න. මෙතන තියෙන වම් පැත්තේ කොටස මේක තියෙන දකුණු පැත්ත කියලා කොටස. ඒ කියන්නේ මේක මේ පැත්තට ගෙනහිල්ලා මේක මෙහෙම උඩට යනවා කියන එක මතක තියාගන්න එක හොඳින්. ඔරලෝසුව කරකැවෙන පැත්තට. ඒ කියන්නේ ඔරලෝසුව කට්ටි යන පැත්තට තමයි මේක මේ වෙන්නේ කියන එක හොඳින් මතක තියාගන්න. එතකොට දූල පුතාලට මේක ලියන්න පුළුවන් ඒ හරියට. මෙතෙන්ට වෙනකන් නොතේරෙන කොටස් තියෙනවා දූල පුතාලට. නෑ සර්. ඕකේ. අපි නෑ සර්. ඕකේ. අපි මේකේ මේ කොටස් ටික ඕකේ. බොහොම ස්තුතියි. අපි මේ ඉතුරු කොටස් ටික නිදසුන කියන එක අපි හදමු. දූල පුතාලා මේ දෙකේ එක අභ්‍යාසය කියන එක හදන්න. මේ පාඩමේ ඇත්තටම මේක තමයි වැදගත්ම කොටස. අපි මෙතෙක් කල් කතා කරපු කොටස් ඇත්තටම අමතර දැනුම. ඒ කියන්නේ මේකට ප්‍රවේශ වීම පාඩමට ප්‍රවේශ වීමක් තමයි අපි මෙතෙක් කල් කතා කරේ විවිධ දේවල්. ඒක නිසා දූල පුතාලා මේ කොටස අනිවාර්යයෙන්ම මතක තියාගන්න. මේක තමයි මේ පාඩමේ තියෙන ඉතාම වැදගත්ම කොටස. වෙන මොනව දැනගත්තත් දූල පුතාලා මේක දන්නේ නැත්නම් කවදාකවත් ගණන් හදන්න බෑ. ඒක නිසා මේ කොටස අනිවාර්යයෙන්ම දැනගන්න. එතකොට අපි විභාගිකට වුණත් එන්නේ මේ වගේ කොටස් නැතුව මේකේ පොතේ තියෙන මේ විස්තර කිරීම නෙවෙයි ඇත්තටම. ඒක නිසා මම කලිනුත් කිව්වා අපි පළවෙනි පාඩමත් ඉස්සරහට බලාපොරොත්තු වෙනවා සාරාංශයක් හදන්න. එතකොට දූල පුතාලා ඒක විතරක් මතක තියාගෙන ගණන් හැදුවනම් අනිවාර්යයෙන්ම උපරිම ලකුණු විභාගයට ගන්න පුළුවන්. පොතේ තියෙන දේවල් හැම දෙයක්ම මතක තියාගන්න ඕනේ. අපිට පේලි කීපය ඇත්තට මේකේ මතක තියාගන්න වෙන්නේ පාඩමක. ඒක නිසා අපි මේක බැලුවොත් එහෙම පහත එක් සංඛ්‍යා දෙකේ පාදයෙන් ලියන්න කියලා දක්වලා තියෙනවා. එතකොට අපි 32 කියන එක බැලුවොත් එහෙම 32 එතකොට 10 පාදයේ කියන එක හොඳට බලන්න 10 පාදේ එතකොට දෙකේ පාදයට හරවන්න දෙකින් බෙදා යනවා. ඒක දූල පුතාලා තුනේ හතරේ පාදයක් අටේ පාදයක් හැම එකක්ම එහෙමයි එන්නේ. ඇත්තට මේක හොඳින් මතක තියාගන්න. මේ අවස්ථාවේදී දෙකේ පාද ගැන විතරයි දූල පුතාලාට කතා කරන්නේ. උසස් පෙළ වෙන කම්ම දෙකේ පාද ගැන විතරයි කතා කරන්නේ. ඒක නිසා මේ දෙකේ පාදයට අපි හරවන්නේ කොහොමද කියන එක තමයි මෙතන කතා කරන්නේ. 16 32 කියන එක දෙකෙන් බෙදුවාම කීයද වෙන්නේ? 3 දෙකෙන් බෙදුවාම කීයද? 1යි. එකක් ඉතුරුයි 12ට කියන්නේ 6යි. ඉතුරු වෙන්නේ 0යි. මේ ඉතුරු කියන එක අනිවාර්යයෙන්ම දාන්න. ඒක ඉතාම වැදගත් වෙනවා. ඒක ඉතාම වැදගත් වෙනවා. එතකොට මම ඉරි කෑල්ලක් ගහලා දැන් මෙතන මේ ඉහළ යනකොට ඇත්තටම ඉරි කෑල්ල භාවිතා කරන්නේ. මෙතන මුකුත් නැතුව තියෙන්නේ. ඒක දූල පුතාලා කැමති නම් ඉරි කෑල්ල භාවිතා කරන්න. දූල පුතාලා අනාගතයේදී ඉරි කෑල්ල භාවිතා කරනවා කියලා මම හිතනවා ඇත්තටම. දෙකෙන් බෙදුවොත් එහෙම මේක 16 කියන්නේ 8 වරක් 2 කියන එක 16. එතකොට ඉතුරු වෙන්නේ කීයද? 0යි. ආපහු දෙකෙන් බෙදුවොත් එහෙම 4යි 4 වරක් 2 8යි ඉතුරු වෙන්නේ කීයද? 0යි. ආපහු දෙකෙන් බෙදුවොත් එහෙම කීයද? 2 වරක් 2 4යි ඉතුරු වෙන්නේ 0යි. මේක දෙකෙන් බෙදුවහම කීයද? 1යි ඉතුරු වෙන්නේ කීයද? 0යි. එතකොට ආපහු මේක දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදුවාම කීයද? 0යි ඉතුරු 1යි. එතකොට මේ අවස්ථාවේදී ඉතුරු කියන එක විතරයි අපි භාවිතා කරන්නේ. ඉතුරු කියන එක විතරක් භාවිතා කළා මේක දකුණු පැත්ත මේක වම් පැත්ත. ඔරලෝසුව කරකැවෙන පැත්තට මේක හරවන්නේ කියන එක මතක තියාගන්න. එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි මේක ලියුවොත් එහෙම
බින්දුවයි බින්දුවයි 1 2 3 4 5යි බින්දු 5යි 1යි කියන එක. එතකොට බින්දු 3යි 4යි 5යි 1යි. මේ අවස්ථාවේදී 1යි 2යි 3යි 4යි 5යි 1යි. එතකොට ඒකට සමානයි. එතකොට 2 කියන එක දෙක කියන එක අනිවාර්යෙන් ලියන්න. ඒක නැත්තම් 10 පාදේ වෙනවා ඇත්තටම. ඒක නිසා 2 කියන එක අනිවාර්යෙන් ලියන්න. ඒක වැදගත් වෙනවා. මේකෙදී ළඟට දක්වලා තියෙන 154 කියන එක 154 කියන එක අපි බැලුවොත් එහෙම 154 කියන එක අපි බැලුවොත් එහෙම 10 පාදයෙන් කියන එක අපි බෙදුවොත් එහෙම දෙකෙන් එතකොට එකට නෑ දෙකේ ඒවා එතකොට 15ට 7යි 4ක් දෙක කීයද 14යි එකක් ඉතුරුයි. එතකොට 1යි 4යි කියන්නේ 14ට කීයද 7යි ඉතුරු වෙන්නේ බිඳුවයි. ආපහු දෙකෙන් බෙදුවොත් එහෙම එතකොට 7ට දෙකේ වා 3යි 3 වරක් දෙක කීයද 16යි 3 වරක් දෙක 6යි සමා වෙන්න 3 වරක් දෙක 6යි. එතකොට එකක් ඉතුරුයි 17 කියන එක. 17 කියන්නේ 8 වරක් දෙක 16යි එකක් ඉතුරු වෙනවා. මේක 76 කියන එක. එතකොට එකක් ඉතුරු වෙනවා කියන එක මෙතන. ඊළඟට ආපහු දෙකෙන් බෙදුවාම කීයද 3 දෙකෙන් බෙදුවාම 1යි එකක් ඉතුරුයි 19 18 දෙකෙන් බෙදුවාම කීයද 9යි ඉතුරු වෙන්නේ බිඳුවයි. ඊළඟට ආපහු මේක දෙකෙන් බෙදුවාම කීයද එතකොට මේක දෙකෙන් බෙදුවාම කීයද එතකොට එක දෙකෙන් බෙදන්න බෑ. එතකොට 19 කියන එක දෙකෙන් බෙදුවාම 9 වරක් දෙක 18යි ඉතුරු වෙන්නේ 1යි. ආපහු දෙකෙන් බෙදුවාම එතකොට මේක දෙකෙන් බෙදුවාම එතකොට 4යි 4 වරක් දෙක 8යි ඉතුරු වෙන්නේ 1යි. ආපහු දෙකෙන් බෙදුවාම එතකොට දෙවරක් දෙක කියන එක 4 වෙනවා ඉතුරු වෙන්නේ බිඳුවයි. ආපහු දෙකෙන් බෙදුවාම එතකොට දෙකෙන් බෙදුවාම දෙවරක් එක කියන එක 2යි ඉතුරු වෙන්නේ කීයද බිඳුවයි. ආපහු දෙකෙන් බෙදුවාම බිඳුවයි 1යි. මේ ඉතුරු කියන ටික විතරයි අපි ගන්න මේ අවස්ථාවේදී. එතකොට මේ ඉතුරු ටික කියන එක මේක දකුණු පැත්ත. ඒක හොඳින් මතක තියාගන්න. මේ පැත්ත වැරදුනොත් එහෙම සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත ගැහැරෙනවා ඇත්තටම. ඒක නිසා දුල පුතාලා වුණත් මේකෙදි 100 කියන එක වැරදිලාවත් 0.01 කියලා කිව්වොත් එහෙම රුපියල වෙනවා. මේක රුපියල් 100 කියලා හිතුවොත් මේක රුපියල වෙනවා. ඒක දෙපැත්ත මාරු කරනවා කියන එක කවදාකවත් කරන්න එපා. එතකොට සම්පූර්ණයෙන්ම වෙනස් ගාණක් වෙන්නේ. ඒක නිසා මේ දකුණු පැත්ත මේක වම් පැත්ත. ඒ කියන්නේ ඔරලෝසුව කරකෙන පැත්තට මේක හරවන්න. ඒක හොඳට ඒක මතක තියාගන්න. උඩ ඔරලෝසුව කරකෙන පැත්තට එතකොට මේ පැත්තත් ඔරලෝසුව කරකෙන පැත්තට හරවන්න. ඔරලෝසුව කරකැවෙන පැත්තට එතකොට ඒකෙදි එන්නේ කීයද? මේක මම මෙතනම ලියන්නම් 0.1 0.1 1 0.1 ඒක තමයි මෙතන තියෙන C බිඳුව. එතකොට 1.0.0 1 0.1 කියන එක. මේකෙදි මේ සංඛ්‍යා 100 එහෙම කියලා කියන්න බෑ ඇත්තට. මේක හොඳට මතක තියාගන්න. 100 කියන්නේ 10 පාදේ. එතකොට 1.0.1 එහෙම කියන්න වෙන්නේ අනිවාර්යයෙන්ම. එතකොට ඒක මතක තියාගන්නේ කියවන විදිය. මේකෙදි මේ දෙකේ එක කියන කොටස අභ්‍යාසය දූල පුතාලා හදන්න. අපි එතකොට ඊළඟට දීමේ සංඛ්‍යා කියන එක දශම සංඛ්‍යා විදියට කොහොමද ලියන්නේ කියන එක අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ දවසේ මේ දෙක එක කියන අභ්‍යාසය කතා කරලා ඊට පස්සේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා දීමේ සංඛ්‍යා කොහොමද දශමයේ සංඛ්‍යා බවට පත් කරන්න කියන එක ගැන. මේ පාඩම ඇත්තට මේවා දූල පුතාලට සමහර වෙලාවට අපහසු වෙන්න පුළුවන්. නමුත් මේක දූල පුතාලට ඇත්තටම ඒක ගණිතයේදී මේවා තරම් ලොකු දේවල් නෙවෙයි ඇත්තටම දූල පුතාලට. එතකොට ඒක නිසා දූල පුතාලට මේක ඒක නිසා දූල පුතාලට මේක සමහර වෙලාවට අපහසු කියලා තේරෙන්න පුළුවන්. නමුත් ඒක දූල පුතාලා කාලයත් එක්ක ඇත්තටම මේවත් එක හදනකොට අනිවාර්යයෙන්ම මේවා පහසු දේවල් වෙනවා. ඇත්තටම ගණිතය කියන්නේ ඇත්තටම අපහසු නම් ඒක ඒ වැදගත් කරුණු ටික මතක තියාගෙන එක හාෆ් ෂීට් එකකට හරි එක පරණ ඒ කියන්නේ කලින් පන්තියක පොතක පිටුවකට හරි ගන්න. ඒ වැදගත් කරුණු විතරක් ඒක මතක තියාගෙන ගණන් ටිකක් හදුවාම අනිවාර්යයෙන්ම ගණිතයේ උපරිම ලකුණු ගන්න පුළුවන්. ගණන් කියන්නේ ඒක තරම් අපහසු විෂයක් නෙවෙයි. මොකද මතක තියාගන්න දේවල් ඉතාම අඩු නිසා.
ඒක නිසා දූල පුතාලා මේ දෙකේ එක කියන කොටස අනිවාර්යෙන් ඒක කරන්න අභ්‍යාසය කියන එක මතක තියාගන්න තියෙන්නේ. අමතක වුණොත් එහෙම මේ නිදසුන එක කියන මේ නිදසුන එක කියන එක විතරක් ඒක බලන්න. ඒ විතරයි අපිට දැනගන්න අවශ්‍ය වෙන්නේ. අනිත් ඒවා යම් හැඳින්වීමක් තියෙන්නේ, පිටු ගානක හැඳින්වීමක් තියෙන්නේ. ඇත්තටම ඒක ඊතරම් දූල පුතාලා ලොකුවට අවධානය යොමු කරන්න මතක තියාගන්න අවශ්‍ය නැහැ. ඇත්තටම නිදසුන එක කියන එක විතරයි ඇත්තටම මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ. නිදසුන එකේ තියෙන ක්‍රමය විතරයි. අපි ඉස්සරහට එක සාරාංශය කොහොමද හදන්නේ කියන එක පොඩ්ඩක් දූල පුතාලට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක ඉතාම වැදගත් ඇත්තටම. ඒ ගොඩක් දේවල් මතක තියාගෙන ගණිතය කියන එක කවදාකවත් හදන්න බෑ. ඇත්තටම අවශ්‍ය දේ විතරක් මතක තියාගත්තාම ගණිතය ඉතාම පහසු විෂයක්. ඇත්තටම ගණිතය විද්‍යාව කියන ඒවා ඇත්තටම අපි ඒක ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ලබන සතිය පුළුවන් වුණොත් මේ පාඩමේ කොටස ඇත්තට වැදගත් කොට සාරාංශ කරන්න බලාපොරොත්තු වෙනවා කලින් පාඩමත් එක්ක. දූල පුතාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. මේ පන්තියේ දේවල් වුණත් එහෙමයි, වෙන දෙයක් වුණත් කමක් නැහැ.